මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං තී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මය දේශනා කරද්දී ලෝක සත්වයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් වටහා ගැනීමක් ඇති කරගන්න. එහෙම වටහා ගැනීමකට යන සත්වයා මෙලව පරලොව ජීවිත දෙක පිළිබඳව මනාව වටහා ගැනීමක් අවබෝධයක් ඇති කරගත්තොත් හැමදාමත් මං කියන්නේ උන්ට පුළුවන් මේ සංසාර චක්‍රයෙන් නැවත නැවත එහා පැත්තේ වැඩි මෙහා පැත්තේ වැඩි මේ යන සංසාර චක්‍රයෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මිනිස්සු සංසාර චක්‍රයෙන් මිදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි බණ කියනවනේ. දැන් මේ අපි බණ කියන්නේ ඇත්තටම අපි මොකද මේ බණ කියනවා කියලා කරන්නේ උනේ මොකද්ද? ස්වාමීන් වහන්සේලා යම් කිසි දෙයක් මේ ජීවිතේ අඩුම ගිහි ජීවිතය අතහැරලා දාලා පැවිදි ජීවිතේට එන්න හරිනේ මොකක් හරි කාරණාවක් හේතු වුණානේ සංසාරය පිළිබඳව. එතනින් එහාට තව කොච්චර ගුණ ධර්ම සීල දූතාංග ආදී වශයෙන් භාවනාදී වශයෙන් වැඩෙනවද භික්ෂුවක් ගාව? ධාන මාර්ගඵල ඕවත් වැඩෙනවනේ. ඒතර මේ ටික මිනිසුන්ට කියන්න. කොහොමනේ ඔක වෙන්නේ? මිනිසුන්ට කියන්න ප්ලැට්ෆෝම් එකක් හැදෙන එකනේ. ඒ ප්ලැට්ෆෝම් එක සමහරකට පටන් ගන්න වැඩ ඉන්න ගමින්. පටන් අරන් ගමින් නගරෙට නගරෙන් මාධ්‍යකට එහෙම දැන් ඉතින් අද වෙනකොට මේ මාධ්‍ය කියන ලොකු දෙයක් නෙමෙයි. ඒකයි ඇත්ත කතාව. සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරනවා වගේ තැනක්. අනේ එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව මිනිස්සුන්ට ශ්‍රවණය වෙනකොට මිනිස්සු දැනගන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ නළුවෝ නෙමෙයි. මිනිස්සුන්ට ඒව ගානක් නෑ. හරිද? මිනිස්සු හිතන්නේ දැන් මම පහුගිය දවසක හොඳ දෙයක් කියන්න. එක්තරා සත්කමක් කරන්නට උනා. මේ කන ආශ්‍රිතව. ඉතින් ඒක නිසා මාස 4ක් විතර යනකම් ඇත්තටම මේ සාමාන්‍ය විදිහට ඉන්න බැරි වෙනවා. ඉතින් ටිකක් වෙලාවට. ඒකට හේතුව මේ කොණ්ඩේම කපන්න බෑනේ. ඉස්සර වගේ දවකුල දකින්න මේ මෑත කාලේ ඉන්න ධර්මදේශනාවල ස්වාමීන් වහන්සේ හිසෙහිම ටිකක් වවාගෙන බණ කියන්නේ නේ. මේ ස්වාමීන් වහන්සේ හිස ඔක්කොම හොඳයි, හිස නම් දැන් ටිකක් වැවිලා වගේ. මගේ කොණ්ඩේ ගැන මම බලා ගන්න. පිංගුතුල්ලගේ කොණ්ඩේ අනේක ගැන පිංගුතුල්ල බලා ගන්න. මොකක්ද මේ මල කෝලම? ධම්මජසාරේ කොණ්ඩේ සිවුර අදිසි මං හිට වෙන පාට සිවුරක් මාරු කරොත් දෙයි ආම්බුරුනේ පාංශ කෝල වැහිඳලා ඇවිල්ලා සිවුරි පාට වෙනස් වෙලා නේ. දැන් මං ඔය කට්ටියට ඕන කෝලමද නට ඉන්න ඕනේ මෙතනට ඇවිල්ලා. ඊට පස්සේ දැන් කට්ටිය කියනවා හරිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්නේ. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අහලා නැද්ද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හිස බෑවේ දවස් 15කට සැරයක්. ඒ බාලා යනකොටනේ අර යක්ෂයෙක් ඇවිල්ලා ඔළුවට ටොක්ක්ක් කන්නයි කියන්නේ. හිස දිලසනවා දැකලා. දැන් හිතන්නකෝ ධම්මජසාරේ දවස් 15ක් කීරවත් කොණ්ඩේ වවන් ඉන්නේ නැහැ. මේවා කියද්දි ඉතින් හිනත් යනවා හරි. දැන් මිනිස්සු කරන්නේ අර
ඇයි අපි ඉතින් පටන් ගන්න හිසේ ඉඳන්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ වෙන්නේ. හිසේ ඉඳන්. එහෙමනේ අපි ටික ටික ගුණධර්ම පුරුදු ගන්න ඕනේ නේ. දැන් මගේ පින්වතුන්ලා අල්ලගන්නේ මේ වැරදි තැන්. ඊට පස්සේ දැන් ඉතින් ටිකෙන් ටික ලෝකෙ දියුණුයි. එතකොට මේ කැමරා අරවා මේවා ඒවා තාක්ෂණي දියුණු වෙනවා. ඒතර ඉස්සර පේන පාටට වඩා දැන් ඉස්සර කැමරා වලින් ගෙවුවා බ්ලැක් ඇන්ඩ් වයිට් නේ පේන්නේ නේ. දැන් ඉතින් ඒවා ෆුල් HD වෙනවා 4K වෙනවා 8K වෙනවා මේ රෙසොලියුෂන්ස් වැඩි දැන්. එතකොට දැන් බලන අයට පේනවා මේ ඉස්සර නම් ස්වාමීන් වහන්සේ ටිකක් අමු පාටේ දැන් නම් මේකප් එකක් දාලාද මන්දන්නේ. හරිද? පින්වතුනි අපි අපේ සීමාව දන්නවා. ඒක කියන්න ඕනේ. ඔබ ඔබේ සීමාව දැනගත්තේ නැත්නම් ඔබට සීමාවක් නැතිව දුක් විඳින්න වෙනවා සසරේ. ඒකයි. දැන් මේ කතාව මට කියන්න ඕනෙකම තිබ්බේ මේ විශේෂම ඔය පහුගිය දවසක පොය වැඩසටහන් කරනකොට එහෙම මේ කොණ්ඩිතියක් එහෙම වැවිලා තියෙනකොට මිනිස්සු අර ඒ වගේ මහා ඕන් නැති එකක් මිනිස්සු ගොඩනගා ගන්න ප්‍රතිරූපය රැක ගන්න. පින්වතුනි අපිටවත් උමනාවක් නේ අපේ ප්‍රතිරූපයක් එහෙම රකින්න. ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ රැක ගන්න ඕනි ප්‍රතිරූපයක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන ධර්මය අහලා ඒවා ත්‍රිපිටකයට ටුවාවට ටීකාවට ගැලපෙනවා නම් සහ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් නම් ක්‍රමවේදයක් වෙනවා නම් අන්න ඒක වඩලා ඈතර වෙන්න. හැමදේම කරන්නේ අනුන්ගේ දේවල් වලට ඇඟිල්ල ගහන්නේ. මෙතන සාසනය ඇතුලේ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මූලාර්ථය හැම පිටින්ම නැහැනේ සාසනය ඇතුලේ. එහෙම මූලාර්ථය කියලා එකක් ලෝකේ සාසනයේ නැහැ. දැන් මිනිසුන් දන්නේ නැහැ. ජීවිතය කියන්නේ කොතනින්ද තේරුම් ගත යුත්තේ කියලා. මිනිස්සුන්ට යමක් තේරෙනවා. තේරුම් අරගන්නේ අඩු තැනකින්. ඒකයි. සමහරු බණක් අහලා ස්තුති කරන්න කියලා උදේ 6 ඉඳන් සැතපෙන්නවත්. 6 ඉඳන් රෑ 12 වෙනකම්ම non stop කෝල් කරනවා. ඇව්වහම ඔන්න කෝල් කරලා අඬනවා නේ. ඉතින් මට උපහාසිත එක්ක කතා කරන්න ලැබිච්ච කොච්චර ලොකු දෙයක්ද. පව්. නමුත් එතනට යන්න එපා. මං ඔබව එතනට ඒ වගේ දුප්පත් තැනකට දාන්න කැමති නෑ. ඔබ ඊට වඩා දෙයක් තියෙන කෙනෙක් මනසේ. ඔගොල්ලෝ රෙස්පෙක්ට් එකේ ජීවත් වෙන මිනිස්සු. ඔගොල්ලෝ වගකීමක් තියෙන මිනිස්සු. ඔගොල්ලෝ මේ වගකීමේ ජීවත් වෙන්න. යම් කිසි ධර්ම කාරණාවක් අහන්න ගත්තා නම් මගේ සයින්හල්ස මම මේ චිත්ත වීති ගැන කියෝ හිටියේ. මට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයි මරණාසන්න චිත්ත වීතිය ජවන් 5ක් යන්නේ එච්චරයි. මේක හැම නෙමෙයිනේ කෝල් එකක් ගත්තාම ස්වාමීන් වහන්සේ මං වැඩ කරන්නේ ආවල් ෆ්ලයිට් එකේ. ඒ ෆ්ලයිට් එක ලංකාවට මෙච්චර වාරයක් යනවා. මෙච්චර වාරයක් ලංකාවෙන් යනවා. ඒ ෆ්ලයිට් එකේ මේ පඩිපෙලක් තියෙනවා. ඒ පඩිපෙලේ පඩිපෙලවල් 55ක් තියෙනවා. ඒ 55 7 වෙනි පඩිපෙලේ ඉඳන් තමයි මම මේ කෝල් කරන්නේ. අර මහා ඕන් නැති විස්තර. එක්කෙනෙක්ගේ කෝල් එකකට විනාඩි 20ක් විතර යනවා. අඩුම ඕන්නේ. මට මේ ටික කියන්න උවමනා වුණේ. ඒ වහන්න නෙමෙයි බණ අහන්න. ඒ වහන්න නෙමෙයි බණ අහන්න ඕනේ. බණ ඇසිය යුත්තේ ජීවිතය වටහා ගැනීමටයි. තමන්ගේ ජීවිතය පිළිබඳව කියලා දෙන කතාව වටහා ගන්න. ඒ වටහා ගැනීමෙන් තමයි ඔබට ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා ඒ වටහා ගැනීමට යන්න අද දවසේ මේ ආකාරයෙන් මේ දේශනාව විකාශය කිරීමට දායකත්වයේ ගෙන කටයුතු කරන්න බව සිහිපත් කරලා තියෙනවා. අගෝස්තු මාස 2 වෙනි දින මෙලවින් සමුගත් බ්‍රිගේඩියර් සුදත් උදයසේන රණවිරුවාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අද දවස මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. මංජුල විමලරත්න මහත්මයා සහ ආනන්ද විද්‍යාලයේ සමකාලීන සහෝදරයන් විසින් අද දවස මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි මම මේ මූලික දේවල් ටික මතක් කරමින් ධර්මදේශනාවට අනුගත වෙන්නේ මූලික දේවල් ටික මතක් කරේම මේ හැමදාම බණ කියකී ඉන්න නෙමෙයිනේ අපි ජීවිතේ තේරුම් ගන්න එපයි. අන්නේ ජීවිතේ තේරුම් ගන්න යන ගමනේ හරියට මේ ඇහෙන බණපද ටික මනසට දාගත්තොත් S2 වහගෙන හොඳට අහන්න මේ ස්වාමීන් වහන්සේ කියන කතාව මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකක්ද? මගේ ජීවිතේ කොහොමද ඒවත් එක්ක බැඳිලා තියෙන්නේ? ආන්නෙම කල්පනා කරාම පස්සේ තමයි අපිට මේ ජීවිතේ වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක්
පිටුතුල අහලා තියෙනවා මගේම කලින් දේශනාවල අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. සියල්ල හැරදා යා යුතුය. සියල්ල හැරදා යා යුතුය. මේ වාක්‍ය ගම්ම්‍ය කරවන්නේ මුළු බුද්ධ ශාසනයම. මේ වාක්‍ය ගම්ම්‍ය කරවන්නේ මුළු බුද්ධ ශාසනයම. යම්කිසි සත්වයෙක් ඉපදිලා කාලයක් ජීවත් වෙලා කාලෙකදී මැරිලා යනවා. ඕක තමයි සත්වයා කියලා කියන්නේ. සත්වයා ජීවත් වෙනවා කියලා කියන්නේ ওই ප්‍රතිසන්දියත් චුතියත් අතර නැත්නම් ඉපදීමත් මිය යෑමත් අතර ගත වෙන කාලය. එක එක රැකියා කරලා එක එක සතුටු සිනා කැදලි වල ඉඳලා එක එක නිලතල දරලා එක එක නම්බුනාම දරලා මිනිස්සු මේ ලෝකේ කාලයක් ජීවත් වෙනවා. ඒ කාලෙට කියනවා අපි ජීවිත කාලය කියලා. ওই කාලය ඇතුලේ මිනිස්සු පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ හොයනවා එක සැපක්, එක සනීපයක්, එක සතුටක්. මෙහෙම කරොත් හොඳයි, මෙහෙම කරොත් හරියයි. නේද? අපි එහෙම නිපින්තුනි පොඩි කාලේ ඉඳන්ම හොඳට ඉගෙන ගත්තොත් ඔක්කොම හරියයි කියලා හිතලා ඉගෙන ගත්තා. ඊට පස්සේ හොඳ කැම්පස් එකක හොඳ ඩිග්‍රී එකක් කරොත් ඔක්කොම හරියයි කියලා ඔන්න ඒකත් කරා. ඊට පස්සේ හොඳ රස්සාවක් කරගත්තොත් ඔක්කොම හරි කියලා හිතාගෙන ඒකත් කරා. හොඳට මේවා මේ සම්පාදනය වෙලා තියෙනවා නේ. දැන් අපි ගත්තොත් හමුදාව ගන්නකො පින්විතනේ හමුදාවේ රැකියාවක් කරන කෙනෙක්ට ඒ ජීවිත ප්ලෑන් එක, ලයිෆ් ප්ලෑන් එක බලන අවුරුදු 18න් ආමියකට ඇවිල්ලා 24ක් වෙනකන් කියන්නේ අවුරුදු 5ක් කඩුම එයා ඉන්න ඕනේ හමුදාවේ. 5න් තමයි යාට විවාහයක් වෙන්න පුළුවන්. ඒකට 23ක් විතර මෙයාට පුළුවන් තනිකඩව ගොඩ නැගෙන්න යාට පුළුවන්. ඒ කාලෙදී යාට ණයක් දාලා අවුරුදු 2ක් 3ක් ගෙවලා ගයක් හදලා මේ ලයිෆ් ප්ලෑන් එක හරියට ජීවිතේ තියෙනවා. මිනිස්සු එකෙන් ප්‍රයෝජන ගන්න. මිනිස්සු මැරෙනකන් ණය ගෙවගෙව ඉන්නවා. හැබැයි හරියට හමුදාවකට ගිහිල්ලා අවුරුදු 3කට 4කට ණයක් කැපෙන්න දාලා ගයක් නැති කෙනෙක්ට උනත් නේ ගයක් හැදුවා හොඳට ණය සල්ලි අරගෙන අවුරුදු 3ක් 4ක් වැඩ කරා ඉවරයි. ඊට අවුරුදු 2ක් විතර තව ආපදාවකදී ගන්න කීයක් හරි ඉතුරු කරගන්නවා. වෙඩින් එකක් ගන්නව නම් කීයක් හරි ඉතුරු කරගන්නවා. අවුරුදු 23 දී 24 දී හොඳ නම්බුවක් තියාගෙන විවාහ වෙන්න පුළුවන්. හැමදේම දුප්පත් විදිහට ජීවිතේ කඩාගෙන වැටලා ජීවත් වෙන්න ඕනේ නෑ මිනිස්සු. ඔය ඕකම තමයි හැම කෙනෙක්ටම බැඳිලා තියෙන්නේ ලයිෆ් ප්ලෑන් එක. කියන්නේ ජීවිත සැලසුම් තියෙනවා නේ. එක තැන්වල එක විදිහට මිනිස්සු ජීවත් වෙනවා. හැබැයි ඔවුන් සියලු දෙනාම අමතක කරන එක කතාවක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ අපි කල්පනා කළ යුතුම කතාව. මේක වුණාම තමයි අපිට තේරෙන්නේ. වුණාම අපිට තේරෙනවා මොකක්ද? මරණය. එතකොට මේ මරණය කියන එකත් මගේ පින්වතුනි හැමෝටම තේරෙනවා කියලා එකක් නෑ. හරිද? මරණය කියන එක හැමෝටම තේරෙන්නේ. සමහරුන්ට මේ මරණය එක එක්කෙනාට එක එක විදියට වැටහෙනවා. හදිසියෙම කෙනෙක්ට මරණය පිළිබඳව අහද්දිම හිතෙනවා අම්මි මරණය කියලා එකක් තියෙනවා. දැන් සිද්ධාර්ථ ගෞතමයන්ට උනි බෝසතාණන් වහන්සේට අර මලමිනියක් මලකඳක් කියද්දිම මැරෙනවනේ කියලා කල්පනා වුණා. මැරෙනවනේ. එහෙම. ඒ කියන්නේ සමහර අශ්වයෝ ඉන්නවා කෝට්ට දැක්කහම දුවනවා. සමහර අශ්වයෝ කෝට්ට දැක්කට දුවන්නේ දැක්කේ නැහැ වගේ අහක බලන මරණය තියෙනවා අහක බලන් ඉන්නවා. ඒගොල්ලන්ට හොඳ පාරක් වැදුනහම තමයි දුවන්නේ. එක්ක තමන්ගේ මරණයක් වෙන්න ඕනේ. නැත්තම් තමන් නොසිතූ ආකාරයෙන් මැරෙන තමන්ගේ ඥාතියෙක්ගේ මරණයක් වෙන්න ඕනේ. තමන්ගේ මරණයක් කියලා කිව්වොත් අපේ මරණය නෙමෙයි අපේම දුවෙක් පුතෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් යාළුවෝ වගේ වගේනොත් ඒ කියන්නේ පාරෙන් ලාවට වැදුනහම සමහරු පොඩ්ඩක් ක්‍රේස් වෙනවා. යාළුවෙක් මරුණාම අයියෝ බලන්නකො වෙච්ච දේ නේද හිතුවේවත් නෑ අපෝ ඕක නිසින් ජීවිතේ චූට්ටක් ක්‍රේස් වෙලා නවතිනවා. හැබැයි තමන්ගේම ප්‍රියාදරණීයෙක් වෙන් වෙච්ච දවසටවත් ඔවුන්ට ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එම තේරුම් ගත්ත මිනිස්සු ලෝකෙ හිටියා. මරණය ගැන අහලා ජීවිතේ තේරුම් ගත්ත ලස්සන උතුමෙක් තමයි රට්ටපාල මහරහතන් වහන්සේ. දවසක් ඔය රට්ටපාල මහරහතන් වහන්සේ මේ බුදුබණ ඇහිලා භාග්‍යවතුන් වහන්සේගේ බණ ඇහිලා එතකොට රට්ටපාල කුමාරයා බොහොම ධනයක් තිබ්බා. බුදුබණ ඇහිලා අම්මටයි තාත්තටයි කියන අම්මේ තාත්තේ මාව මහාන කරන්නකෝ. මට මේ සසරෙන් ඈතර වෙන්න. අම්මයි තාත්තයි කියනවා පිසුදු රට්ටපාල මේ මෙච්චර සල්ලියක් තියෙනවා මේ අපිට කණ්ඩේ අපි හම්බකයි උඹ මෙන්න මේවෙන් කාලා බිලා ජීවත් වෙලා දහමේ හැසිරලා ගෙදර හිටා. රට්ටපාල කුමාරයා බලනවා මේ ගිහිගේ නම් සම්බාධ සහිත සම්බාධෝ යං ගරාවාසු අබ්බෝකාස පබ්බජ්ජා. පැවිද්ද නම් මහත් වූ සැනසීමක් ඇති තැනක්. මේ වගේදී මේ වස්තු හම්බ කරන්න වස්තු හොයන්න වස්තු සපයා ගන්න වස්තු රැක ගන්න වස්තු වැඩි දියුණු කරන්න සේවක පඩිනඩි ගෙවන්න වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න. හැබැයි පැවිද්දට ගියායින් පස්සේ ඒ වැඩ මුකුත් නැහැ නිදහසේ ඉත හැකි.
නිදහසේ හිත හැකි නීති නෑ, රාමු නෑ. භාග්‍යතුන් වහන්සේගේ විනය විතරයි. ඒ විනය ඇතුලේ පාඩුවේ ඉන්න පුළුවන්. ඒ විනය ඇතුලේ හික්මෙන කිසිම කෙනෙක් ලෝකේ නීතියෙන් දඬුවමට භාජනය වෙන්නෙත් නැහැ. ඒ විනය ඇතුලේ හික්මුණොත් ඒ මොකද ඒ විනයෙන් එහෙම හික්මවනවා සත්‍යාව. රට්ටපාල කුමාරයා මහාන කරන්නේ නැහැ අම්මයි තාත්තයි. දවසක් මේ රට්ටපාල කුමාරයා ගෙදර සාලේ ඉඳගෙන කියනවා මට කන්නේ මම මාව මහාන කරනකම්. මම නොකා නොබී මෙරලා යනවා මාව මහාන කරන්නයි කියලා ඉඳගත්තා. උන් දැන් අම්මයි තාත්තයි කල්පනා කරනවා මේක මෙහෙම ඉඳලා මෙරලා යයි. ඒ කන්නේත් නෑ බොන්නේත් නෑ යාළුවෝ එනවා බිරින්දෑවරු අරගොල්ලෝ මේගොල්ලෝ ලස්සන කෙල්ලෝ කවුරු ආවත් නෙමෙයි රට්ටපාල නැගිටින්නේ. දැන් අපේ නම් ඔම උද්ඝෝෂණයක ඉඳගත්තොත් එහෙම ගෙදර මෑ දෙනේ අම්මා පොළු පාරවල් දෙකක් ගහලා පුටු සෙටියෙන් දෙකක් ගහලා රයිස් කුකරෙන් එකමාරක් විතර ගහනකොට යාළුවෝ දෙතුන් දෙනෙක් ඇවිල්ලා මෙන්න මේ එනවා කියලා දෙගෙන යද්දී මේගොල්ලෝ උද්ඝෝෂණ වලින් නැගිටිනවා. හැබැයි රට්ටපාල කුමාරයාට ඊට වඩා වීරියක් අනිවාර්යෙන් තියලා තියෙනවා. ඒ කාලේ නම් හිම බලහත්කාරකම් කරන්න ගිහිල්ලා නැහැ. ඊට වඩා ඉවසීමක් තියලා තියෙනවා. ඒ ඉවසීම නිසා මම්මයි තාත්තයි මහාන කරා බැරිම තැන මේ කොල්ල මැරිලා යනවට වඩා හාමුදුරුව කෙනෙක් වෙලා හරි ඉන්නවනි කියලා මහාන කරා. මහාන කළත් වැඩේ අතෑරියේ නෑ. හරිද? දවසක් පින්ඩපාතේ එහෙම එනකොට මේ සල්ලි එහෙම පේන්න දාලා තියෙනවා ආසහිතේයිනේ ආයිත් මේව දැක්කහම. ආසහිතේයිනේ රට්ටපාල කුමාරයා කියනතර මහ රහතන් වහන්සේ නමක් බාටපත් වෙලා තාත්තේ අම්මේ මට ආදරෙයි නම් මං කියන දේ අහනවනම් මාව විශ්වාසයි නම් ඔය සල්ලි ගිහිල්ලා දාන්න ගඟකට. ඔවා වැඩක් නෑ. ඔවා අරගෙන යන්න පුළුවන් දේවල් නෙමෙයි. අස්සකෝ ලෝකෝ සබ්බං පාය ගමනියන්. ඔවා අරයි යන්න බෑ. ඔවා S2 වහගෙන පෝරවල වලට දාලා ගඟකට විසික් කරලා අම්මයි තාත්තේ ඇවිල්ලා පුළුවන් නම් මේ සාසනෙ පිළිවෙත් පුරන්න. අපිට මේ ඔය කිසිම දෙයක් අරයි යන්න බෑ. මේ ජීවිතේ తాවකාලිකයි. මේ ජීවිතේ තාවකාලිකයි. මේ ජීවිතයට හිර වෙන්න එපා. මේ ජීවිතවලට හිර වෙලා යන දුක්ඛිත ගමන පිංගුතුනි කෙලවරක් නැහෙනි බලන්නකෝ. ඒකනේ දැන් මේක ජීවිතයක මිනිහෙක්ට විඳින්න වෙන දුක මම දැක්ක ඊයේ පෙරේද මට මගේ ඇස් වලට පේන්නෙම මේ බෙල්ල වැල දාගන්න. කීප දෙනෙක්ම මෑත ළඟකදී මට පින්තූරත් ආව එල්ලිලා ඉන්න අර බෙල්ලට වැල දාගෙන. ඉතින් මම කල්පනා කරා මනුස්සයෙක් බෙල්ලට තමන්ගේ වැලක් දාගෙන බිමට පනින්නේ යම්කිසි උඩක ඉඳන් බිමට පයින්නේ තමන්ගේ බෙල්ල හිර වෙනවනේ. පින්ගතනි බෙල්ලට වැලක් දාගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔය බෙල්ලේ වැල වැටෙන හැම කෙනෙක්ටම හිතෙනවා කියනවා මේ ගැටේ ලියා ගන්න පුළුවන් නම් කියලා. එයාට ආපහු අත දාලා එල්ලෙන්න පුළුවන් නම් උඩ වැලේ එයා එල්ලෙනවා. හැබැයි බෙල්ල හිර වෙනකොට අතපය වැඩ කරන්නේ නැති වෙනවා. අර ස්නායු හැම මේ වැඩ කරන්නේ නැහැ නේ. එතකොට බෙල්ල හිර වෙන්න අත් දෙක උස්ස ගන්න බැරි වුණාම ගැස්සිලා මැරෙනවා. කොච්චර දඟලනව ඇද්ද කියලා හිතාගන්න නිකමට අත් දෙක බෙල්ලට තියලා තද කරලා බලලා තියෙනවා. කොච්චර අමාරුද කියලා. සමහරුන්ගේ බෙල්ල කැඩිලා බෙල්ල විතරක් ලණුවේ එල්ලිලා. ඇඟේ බරට බෙල්ල කැඩිලා බෙල්ල ලණුවේ එල්ලිලා. ඇද වෙලා තියෙන්නේ. සමහරු බෙල්ල වල දා ගන්නකොට මෙන්න මේ සුසුම්නාව මේ හරිය ගුරු දණ්ඩාරියෙන් කැඩිලා මොලේට ලේ ගිහිල්ලා මේ නහයෙන් ලේ එනවා. ලේසි නෑ පිංගුතුනි. දැන් මේක නිතර සමාජ හොමාරු වෙනකොට මොකද වෙන්නේ? සමාජයත් කල්පනා කරනවා මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඔප්ෂන් එකට මතක් වෙන්නේ බෙල්ල වල දාගන්න. මෙහෙමයි මේවා සමාජයට යන්නේ. නමුත් ජීවිතේ තේරුම් ගත්ත මිනිස්සයා කවදාවත් ඒක කරන්න යන්නේ නෑනේ. මොකද බෙල්ල වල දාගන්නවා කියන්නේ ජීවිතය ඉවර වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ඉවර වෙනව නෙමෙයි. ආයෙ අලුතින් කොයි හරි දුකක් නේ හටගන්නේ. දැන් මේ ජීවිතේ මේ දුක මොකක්ද? මොනවාද මේ ජීවිතේ තියෙන දුක? මේක එන විදියකට මුණ දෙන්න. මේකේ දුකයි ඔන්න අවසානට ජීවිතේ අවසාන කාලෙට ගිහලා ලෙඩ වෙලා පණුව ගාලා කුණු වෙලා ඉන්න කෙනෙක්ට නම් ඔන්න ජීවිතේ දුකයි හරි. ඒත් ස්වකීය දිවිය නසා ගන්නවා වගේ දුකක් නම් අරකනේ. අර කීට වඩා දුකයි. අනිත් එක එතනින් යහට යන්න තියෙන සසර ගමනේ පිලිසරණක්. එනිසා පණුව ගානකොට හරි කුණු වෙලා ආත්ම භාවයක් එහෙම ලැබිලා තියෙනවා නම් මං කියන්නේ මගේ රත්තරන් පිංගොතුල්ලා. බෙල්ල වල දාගන්න යන්න එපා. ජීවිතේ තේරුම් ගන්න. මොකද බෙල්ල වල දාගත්තයි කියලා වස කෑවයි කියලා එතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ආයිත් මේ සසරේ යනවා. ජීවිතේ ජීවත් වෙනකොට ඒ සා දුකක් නේද මිනිස්සෙක්ට තමන්ගේ ප්‍රශ්නේ දරා ගන්න බැරුව බෙල්ලට වැලක් දාගෙන පයින්න තරම් මේ ජීවිතේ දුකයි න ะ. හරි.
එහෙම තමයි මේ ජීවිතේ හැටි. අපවාද, උපවාද, නිന്ദා, ප්‍රශංසා. ඒ හැම එකකින්ම ජීවිතේ බැඳලා තියෙන. ඒක තමයි ජීවිතේ. ඒක තමයි ලයිෆ් එක. ඒක තමයි ජීවිතේ. අපි ඒකට විඳින්න. අපි ඒක විඳින්න නෙමෙයි. අපි ඒක ඇත්තටම කියන විඳින්න කියන්නේ සැප විතරක් නෙමෙයි. දුකත් විඳින්න ඕන. ඉල්ලගෙන හොයාගෙන ගිහලා දුක් විඳින්න ඕනේ එන වෙලාවට ඒ එන ඕන එකක් උපේක්ෂාවෙන් දරාගත හැකි මනසක් අපිට තියෙන්නේ. තේරුණාද මම කියන්නේ? මොකද මේ ජීවිතේ ටිකෙන් ටික අපි වයසට යනවා. වයසට යනකොට අපිට අමාරු. දැන් ඔය බලන්න කොච්චර මිනිසුන්ට ලියුකේමියාව කියලා රෝග හැදෙනවා. හරිද? ඊට පස්සේ සීනි කියලා රෝග හැදෙනවා. ඊට පස්සේ සීනි හැදුනා මිනිසුන්ගේ කකුල් අතපය කපන්න වෙනවා. ඊට පස්සේ ප්‍රෙෂර් ඩ්‍රොප් වෙනවා. ප්‍රෙෂර් වැඩි වෙනවා. heart attacks හැදෙනවා. මේ හොඳට තියෙන දැන් ඔය කෑවබිව වගේ නෙමෙයි සතුටෙන්. දැන් හොඳට සතුටෙන් කන්නකො තෙල්ලුයි අරවයි මේවයි පිටි ඔක්කොම ಜಾති 45ක් 50ක් යනකොට මොකද වෙන්නේ? මේ අපේ රුධිර වාහිනී වල නැත්තම් මේ රුධිරය ගලන නාලිකාවල හිර වෙනවා ලිපිඩ. අහලා තියෙනවනේ. පස්සේ ලේ වලට ගමනාගමනය කරන්න බැරුව එතන ලේ කැටි ගහනවා. ලේසි නෑ ලේ කැටි ගහනවා. ලේ කැටි ගහුණාට පස්සේ දෙපාරක් තුන් පාරක් ලේ ටික හරියට කැටි ගහිලා හදවත දෙන පණිවිඩය අරගෙන පරීක්ෂණයක් කරලා බේතක් කරගත්තේ නැත්තම් මැරෙනවා. බේතක් කරොත් ජීවත් වෙන කෙනෙක් තමයි බේත් කරනවා. ඒක කපනවා මෙතන ඉඳන් මෙතනටම කපනවා. බෙල්ලේ ඉඳන් බයිපාස් කියලා කියන්නේ. බලන්න බයිපාස් කරපු අයගේ බෙල්ලේ ඉඳන් කපලා තියෙන ලොකු මැහුම් පාරක්. හිතෙනවා මොන ජීවිතද මන්ද කියලා. දැන් මම මේ කල්පනා කර ඉන්නේ. දැන් අපිටත් ඕව ඇහෙනකොට අපි ටිකක් දැන් අවුරුදු 28ක් 29ක් වෙලානේ. අපිටත් ඕව අනිවාර්යෙන් මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? තුන්තුනික ඇයි වෙන්නේ නැහැ කියලා හිතන්නේ. වෙනවම ඊට පස්සේ කොහමද කපලා කරලා දාලා ඉද්දි. එනිසා ජීවිතේ හැම දේම සමහරු ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට දුවන්න යනවා. එහෙම නෙමෙයි. ඒ කට්ට මගේ ඇඟ ඇතුළට බැහිම කියන්නේ ජීවිත එක පාර්ට් එකක් මම මේ ගත කරන. ඒ ජීවිතේ සැපයිද දුකයිද කියලා කල්පනා කරලා එවැනි ජීවිත නොලැබී මේ සසරෙන් මිදිලා යෑම වෙන එකක්. ඉන්ජෙක්ෂන් එක ගහන එකට බය වෙන්න එපා. ඒක ටෙස්ට් දෙක වහගෙන හොඳට අර වේදනාවක් කයට දැනෙනකොට ඒ තමයි ජීවිතේ. හැමදේම විඳින්න. කියලා හැමදේම උපේක්ෂාවෙන් ලැබගන්න, විඳගන්න, දරාගන්න, දැනගන්න. ප්‍රශංසාවට විතරක් කැමති වෙලා කවදාවත් ජීවත් වෙන්න එපා. නින්දාවත් ලෝකේ එනවාමයි. මොකද ප්‍රශංසාව කියලා කියන්නෙම නින්දාව කියන එක අනිත් පැත්තේ තියෙනවාමයි. යම් කිසි කෙනෙක් ලාභ උපදිනවා නම් ව්‍යාපාරයකින් ඒකේ ඒ බිස්නස් එකේ අලාභ කියලා පැත්තක් තියෙනවාමයි. ඒ අලාභ කියන පැත්ත තියෙන නිසාමනේ ලාභ කියලා පැත්තක් තියෙන්නේ. ඒ නිසා ලාභය වගේම අලාභ ජීවිතේ විඳින්න පුරුදු වෙන්න ඕනේ. ලාභ වගේම ජීවිතේ අලාභත් විඳින්න පුරුදු නුනොත් යා ලාභයට උද්දාමයටපත් වෙනවා ජීවිතේ අලාභයේදී. වැඩක් නැහැනේ කොයි තරම් ලාභ ලැබුණත්. හිතන්න අවුරුදු 40ක්ම ලාභ ලබනවා. එක දවස් 3ක් පිට පාඩු වෙනකොට පපුව අමාරුවක් හැදලා මැරුණොත් අයියා 40ක් ලාභ ලැබුවේ. දැන් මම නම් හැමදේම හිතන දෙයක් මං මේ ශාසනයට එනකොට මට හොඳට මතකයි. මම අරගෙන ආවේ සරං දෙකයි ෂර්ට් දෙකයි විතරයි. මගේ කකුලේ සෙරප්පු දෙකක්වත් තිබ්බේ නැත. ඇත්ත කතාව ඒකනේ. මේමයි. ඒ එනකොට මං ගාව තිබ්බේ ඒව ශාසනයට දුන්න එක වෙන කතාවක්. එක වෙන දාන එක පැත්තට යන එක. මං එනකොට හැබැයි අද මට මේ තියෙන වටාත් සිවුර මම වැඩේ ඉන්න කුටි පාවහන් දෙකක් පැලඳුවොත් මේ ඔක්කොම මේ බුද්ධ ශාසනය ඇතුලේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් විදියට පිළිවෙත් බොරන්න මට ලැබුණු උපකරණ. මං ගෙදරින් ගෙනාපුවා නෙමෙයි. එහෙනම් මේවා එකක්වත් මට අයිති දේවල් නෙමෙයි නේ. මේක පැහැදිලිනේ. මේවා මට ලැබුණේ මේ බුද්ධ ශාසනයේ පැවිද්දෙක් විදියට ගත කරන ජීවිතේ කැලෑවල් වල යන නිසා කටුවැයනවට සෙරප්පු දෙයක් ලැබුණා. දැන් මම මේ සෙරප්පු දෙක දාලා කටුවැයනකින් බේරෙන්න නැතුව හැමදේම බෑග් එකකට දාලා පිඹ හොද පීද තියාගන්නද කියන්නේ. මං හොඳට මේ දෙක දානවා. දාලා මේ අයිනකින් ගලවලා මට කුටියට යන්නත් පුළුවන්. මේ අයිනකින් ගලවලා මට එළියට යන්නත් පුළුවන්. මේ අයිනකින් ගලවලා මට ඕන දෙයක් කරන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි. දැන් දෘෂ්ටි වලට යන්නත් හොඳ නෑ. සෙරප්පු දාන්න නැති ආමුදුරු හොඳයි. එහෙම එකක් නෑ. අපි පාවහන් සාමාන්‍යයෙන් දාන්නේ නෑ. නමුත් මේ කැලේ
කටුවරේ මේ යන නිසා ඒක ක්‍රස්ටිකුත් නේ දාන්න ඕන තැනට දානවනේ. දැන් රෝහලකට වගේ යන්න ඕන අනිවාර්යෙන් අපි දානවා. ඒක සෙනසුනේ අපි නීතියක් විදියට දාලා තියෙනවා. මොකද විස බීජ වැඩි, අසනීපයක් අමාරුවක් කියලා මේ තරුණ ස්වාමීන් වහන්සේලා ලෙඩ වෙලා දුක් විඳිනවට වඩා සරප්පු දෙයක් මිනිස්සු අහිතක් කියලා අපිට මොකෝ. අහිතක් බැරි නම් අහිතක් පිට අහිතක් හිතුවේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාarලා තියෙනවා නම් එච්චරයි. හරි. ඇත්තටම දක්වලා තියෙනවා ඔය එක පාවහන් පිළිබඳව කතාවකද සෙනසුනේ පාවහන් දෙක දානකොට එක ශික්ෂාපදයකින් බේරිල්ලකුත් තියෙනවා. නබික්කවේ අදෝතේහි පාදේහි සේනාසනං අක්කමි තබ්බං. පාස් හොදන්න නැතුව සේනාසන පාගන්න එපා කියන ශික්ෂාපදයෙන් ගැලවිල්ලක් තියෙනවා. පාවහන් දෙකක් දාගෙන කුටියක් ඉස්සරහින් සරප්පු දෙක ගලවලා කුටිය ඇතුළට ගියොත් කිසිම ඉතින් ජරා බින්දුවක්වත් යන්නේ නැහැ නේ. නැත්තම් ජරා වෙන වාරයක් පස්සේ ඇවැත්ත. එහෙම බුද්ධ ශාසනය කොටස් වලට කැඩලා ලස්සනට විග්‍රහ වෙලා ලස්සනට දිගහැරලා තියෙන ශාසනය. මට කියන්න උවමනා වුණේ ජීවිතේ කියන කන්නේ ඒ වගේ එක එක පැති වලට බෙදලා ගිහිල්ලා ජීවිතේ ලෙඩ වෙන්න වෙනවා, ජීවිතේ මැරෙන්න වෙනවා, ජීවිතේ දුක් විඳින්න වෙනවා. මම ඊයේ පෙරේදා දැක්ක අපේ අර සහෝදරියගේ ස්වාමියාගේ තාත්තා අතරම අසනීප වෙලා ඉන්නවා. මම මේ කියන්නේ මේ ඇත්ත කතාව මිනිකා හිතලා බලන්න නැතුව ඔය ආවට ගියාට කියනව නෙමෙයි. මේ අපේ ජීවිතය අත්දකපු කතා, අත්දකින්න කතා. කකුල් මෙන්න මේ මයික් ස්ටෑන්ඩ් ගන්නට කෙනෙක් ඇටකටු පොඩි වෙලාද මන් දන්නේ. ඇටකට්ට විතරමයි එල්ලුවාම ඇටකට්ට අහුවෙන්නේ. ඇඟිලි ඇද වෙලා කකුල් ජරාව කියන්න මහා ඕන් නැති එකක් පිටුද. 45 දී 50 දී නම් ටිකක් එහෙම ලොකු ගැටලුවක් නෑ. 65ක් 70ක් වගේ වෙනකොට ජරාව කියන්නේ නම් මහා ඕන් නැති එකක්. පුදුම දුකක් ඒ ජරා ධර්මතාවයත් එක්ක සත්වයාට විඳින්න වෙන්නේ. හරි. රට්ටපාල කුමාරයා මේවා දැකලා තමයි ඉදා අම්මලට කියලා සාසනෙට ගිහලා අම්මලට කිව්වේ අම්මා ඕවා පස්සේ දුව ඉන්න එපා. ඕවා නෙමෙයි ජීවිතේ. ඕවෙන් කාලා බිල්ල සැපට ඉඳලා මැරෙන්න නැතුව ඉන්න පුළුවන්ද? මැරෙනවනේ, ලෙඩ වෙනවනේ. ඒ නිසා අපි යනවා පිළිවෙත් පුරන්න. කෝරාවිය රජතුමාට දවසක් ආරංචියක් එනවා මේ රට්ටපාල මහාන වෙලා කියලා. හරි. කෝරාවිය රජතුමා මොකද කරන්නේ? රට්ටපාල කුමාරයව හම්බ වෙන්න යනවා. හරිද? හම්බ වෙන්න යනවා. මේ ගිහිල්ලා අහනවා මේ රට්ටපාල ඔයා තාම තරුණයිනේ. මේකේ තියෙන විදිහටම නෙමෙයි ටිකක් වෙනස් කරනවා මේක තේරුම් ගන්න. නමුත් අර්ථ විකෘතියක් නැහැ. ඔයා තරුණයිනේ. දැන් ඔයා තරුණයිනි කියලා නෙමෙයි මේ සූත්‍රය කියන්නේ. ඔයා තාම කළු කෙස් තියෙන කෙනෙක්. අනේ නිසා. කළු කෙස් තියෙනවා කිව්වහම ඇයි මේ කෙස් ගැන කතා කරේ කියලා සමහරව එනවා. ඒ කළු කෙස් තියෙනවා කියලා අර්ථ ගන්නේ තරුණ කාලේ කියලා. ඔයා තරුණයිනේ තාම. ඇයි මහණුනේ? මිනිස්සු මහාන වෙන්නේ එක්කෝ කන්න නැති නිසා කන්න හොයාගන්න. එහෙමත් මහාන වෙනවා. සමහරු කන්න නැති නිසා පොඩි කාලේ දුප්පත්කමට වගේ අර එහෙම ඒ කාලේ එහෙම තියලා තියෙනවා. හරිද? දැනුත් ඉතින් එහෙම නැතුවද නෙමෙයි ඉතින්. එහෙම තියලා තියෙනවා. එක්කෝ ඥාති ව්‍යසනයක් ආවට පස්සේ පටාචාරාව මානු ඥාති හිත මිත්‍රාදීන් මරුණට පස්සේ අනේන මං නැතුව ගිහිල්ලා මහාන වෙනවා වගේ. නැත්තම් තමන්ට සුව කරගන්න බැරි ලෙඩක් රෝගයක් හැදුනාම එක්ක වස්තු සම්පත් අඩු වුණාම මේ වගේ තමයි කෙනෙක් මහාන වෙන්නේ. මොකද උපස්ථාන හරි ලබ ඉන්න පුළුවන් කියලා. ඇයි රට්ටපාල මහණුනේ? එහෙම ඇහුවා. ඇයි රට්ටපාල කුමාරයා මහණුනේ? අහනකොට රට්ටපාල කුමාරයා උත්තර දෙනවා මම මේ කියපු ධර්ම පාඨය ඇතුළත් දේශනාව උපනීයති ලෝකෝ අද්දූවතෝ මහා රජතුමනි මේ ලෝකයා මරණය දක්වා යනවා. කියන්නේ මරණය දක්වා යන ගමනක ඉන්නේ. මරණය දක්වා ඇදගෙන යනවා ලෝකයා. ඒක දැකලා මං මහාන වුණා. හරි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයා තණ්හාවට දාසකම් කර කර ජීවත් වෙනවා. අන්න ඒක තමයි මම දැකපු දෙවෙනි කාරණාව. හරි. අතානෝ ලෝකෝ අනබිස්සරු. මේ ලෝකයට පිටක් පිළිසරණක් නැහැ. ඒක තමයි මම දැකපු ඊළඟ කාරණාව. හතරවෙනියට තමයි කියන්නේ. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං. අපිට මේ හැම දෙම දාලා දවසක යන්න වෙනවා.
අපිට මේ හැමදේම දාලා දවසක යන්න වෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. පින්වතුනි, රට්ටපාල කුමාරයාගේ මේ කතා හතර ඇතුලේ මේ මහරහතන් වහන්සේ නමක් ගැන කතා කරන්නේ. නමුත් පොදුවේ රට්ටපාල කුමාරයා කියලා කිව්ව කතා වෘත්තය පෙන්නන. මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ කතාව ඇතුලේ අපිට කල්පනා කරන්න ගොඩාක් දේවල් ඉතුරු වෙනවා. මේකේ පළවෙනි එක තමයි උපනීයති ලෝකෝ අද්දුවතෝ. අපිව ටිකෙන් ටික මරණය දක්වා එක්කගෙන කැඳගෙන යනවා. කවුද? ජීවිතය. මරණය පින්වතුනි අපෙන් අවකාශයක් එනකම් බලන් ඉන්න අපිව දැහැගෙන යන්න. ආකාශ වනයක, පර්වතයක, ගල් ගුහාවක, මේ කිසිම තැනක අපිට මේ මරණින් ගැලවිල්ලක් නැහැ. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා. ඉපදුනා නම් මැරෙනවමයි. මේ ලෝකේ අමරණීය පුද්ගලයෝ නැහැ. දෙවිවරුච්චුත වෙනවා, බ්‍රහ්මයෝච්චුත වෙනවා, රූපාවචර බ්‍රහ්මයෝච්චුත වෙනවා, අසඤ්ඤ සත්වයෝච්චුත වෙනවා, රූපාවචර උඩම බ්‍රහ්ම ලෝකේ, අරූපාවචර සත්වයෝච්චුත වෙනවා. සෝවාන් ආර්ය උතුම් මිය දෙනවා. පිරිනිවන් මේ කය මිය දෙනවනේ. සකදාගාමී උතුම් මිය දෙනවා. අනාගාමී උතුම් මිය දෙනවා. මහරහතු බුදුරජාණන් වහන්සේලා පිරිනිවෙනවා. නේ පිරිනිවෙනවා. මිය දෙනවා කියන්නේ අර මේ මිය දෙනවා පිරිනිවයි කියන්නේ දෙකක්. පිරිනිවෙනවා කියන තැනදී මේ මියදීම ඇතුලේ කතාවක් තියෙනවා. ආයි උපදින්නේ නැහැ කියන. මියදුනා කියන එකේ ඒක ඇතුලෙන් ගම්ම වෙනවා. ආයි කොයි හරි ඉපදුනා කියලා. ඉන්නේ සෝවාන් උතුමන් වහන්සේලා පිරිනිවන් පානවා නෙමෙයි කියන රහත් උතුම පිරිනිවෙනවා. පිරිනිවෙනවා. බුදුරජාණන් වහන්සේලා පිරිනිවෙනවා. අනාගාමී ආදී උතුමන් වහන්සේලාට තවත් එක් භවයක් යන්න තියෙනවා. කෙසේ නමුත් මේක එකක් ගම්යයි. රජවරු, සිටුවරු, බ්‍රාහ්මණවරු, මැතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරු මේ කවුරුත් මොකක් වෙනවද? මරණයටපත් වෙනවා. ස්වාමීන් ආර්යයන් වහන්සේ මරණයටපත් වෙනවද? රහතන් වහන්සේත් පිරිනිවෙනවා. භාග්‍යතුන් වහන්සේට මේ ලෝකයේ දාලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේලාත් නිතරම මේ කය ගැන අවබෝධයකින් ඉන්නවා. අයං කායෝ නික්කේපන ධම්මෝ. මේ කය අතහැරලා දාන්න සුදුසු, අතහැරලා දාන්න වෙන කයක්. මේ කය බිඳෙන සුළු එකක්. අයං කායෝ බේදන ධම්මෝ. බිඳෙන සුළු, අතහැරලා දාන්න වෙන සුළු මේ කය පිළිබඳව කවරනම් බලාපොරොත්තුවක්ද? ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමන්දනං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ගාථාවකට මාගන්ධිය බ්‍රාහ්මණයක වෙලාවක අනේ ස්වාමීනි ඇත්තමයි ආරෝග්‍ය පරමාලාභා තමයි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ අහනවා මාගන්ධිය ආරෝග්‍ය පරමාලාභා කියලා මොකක් ගැනද ඔය කියවන්නේ? මාගන්ධිය කියන ස්වාමීන් මේ බලන්නකෝ මේ මගේ අත් පෙන්නලා පිරිමදිනවා මෙහෙම. මේ බලන්නකෝ ස්වාමීන්. මේකට තමයි කිව්වේ ආරෝග්‍ය පරමාලාභ. බුදුරණන් වහන්සේ අහනවා මාගන්ධිය මේ දිරණ ෂය වෙන බින්දෙන කයට කුමනනම් ආරෝග්‍යයක් පැතීමක්ද? මම මේ ඕගොල්ලෝ කතා කරන මේකට ඒ ස්වરૂපයෙන් නෙමෙයි ආරෝග්‍ය පරමාලාභා කියලා කිව්වේ. ඒ ස්වરૂපයෙන් කිව්වේ නිරෝගීකම ලාභයක් තමයි. හැබැයි මේ කය ගැන එහෙම හිතා අපිට ඉන්න බෑ. මොකද ආරෝග්‍ය පරමාලාභා නම් අපි ඔක්කොම පරමාලාභයට උරුමකම් කියපුවා නෙමෙයි, අපි ඔක්කොම ලෙඩුනේ. ආරෝග්‍ය පරමාලාභා කිය මේ පපු අමාරුකාරයෝයි, ප්‍රෙෂර් කාරයෝයි, කොඳු වැටනේ, කකුල් නේ ආරෝග්‍ය පරමාලාභාකම සාදු කියනවා. ඇත්ත කියලා. හරි ආරෝග්‍ය පරමාලාභා නම් ඕගොල්ලෝ පරමාලාභයට උරුමකම් කියපුවයිද? නෑනේ. දිර යන්න වෙන ගමන. උපනීයති ලෝකෝ අද්දුවතෝ. මේ කය මැරෙන්න යන ගමනක්. එහෙනම් කල්පනා කරන්න, එක ෂණෙන් කල්පනා කරන්න. ගේ දොර යාන වාහන ඉඩම් කඩම් දූ දරුවෝ ඥාති හිත මිත්‍රාදී මේගොල්ලෝ එක්ක මම මේ මට කවදා හරි දවසක මැරිලා මේ ලෝකෙන් ඉක්මෙන්න වෙනවා නම් මම මොකක්ද මේ ගත කරන ජීවිතේ අර්ථය? මහන්සි වෙනව නේද? මහන්සි නැද්ද? මහන්සි නැහැ. වැඩට යනවා එනවා, රැයට ආයි එනවා, නයිට් ෂිෆ්ට් කරනවා, ආයි කරනවා. කොවිඩ් එක නිසා දැන් මේ මර බය මිනිස්සුන්ට. මර බය ඒත් මොනා කරන්නද හම්දුරුවනේ? ජීවත් වෙන්න නම් වැඩට යන්න එපා. මැරෙයි කියලා හිතත් වැඩට යනවා. ජීවත් වෙන්න බලාගෙන.
සමහරක් විට ජීවත් වෙන්න ගිහිල්ලාම මිනිස්සු මැරෙනවා. හරි. කිසිම කෙනෙක්ව ලෝකේ පාගන්න හොඳ නැහැ. ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු එක එක විදිහට එක එක වෘත්තියන් කරලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක හැමෝම මැරෙන්න ඉන්න මිනිස්සු කියලා අමතක කරන අයට නම් ඒක ලොකු අපරාධයක්. ඒ නිසා අපිට පින්වතුනි මේ ලෝකේ දාලා යන්න වෙනවා නම් කල්පනා කරන්න. මොකක්ද අපි මේ ගත කරන ජීවිතයේ අර්ථය? මොකක්ද? අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන් නේද? අපිට මේ හැම දෙයක්ම දාලා දවසක යන්න වෙනවා නේද? කොහොමද යන වෙන සසර? ඒක ගැන ආයිත් කතා කරනවා. මෙන්න මෙහෙම. අතානෝ ලෝකෝ අනබිස්සරු. මේ ලෝකයට පිළිසරණක් නැහැ. කෝරව රජතුමානෝ එහෙම කියන්නේ පරට්ටපාලකෝ දැන් මට පිළිසරණක් නැද්ද? මට මේ ඕන තරම් මිනිස්සු ඉන්න. මට මේ ඕන තරම් කට්ටිය ඉන්න. මට මේ ඕන තරම් දේවල් තියෙන. මට පිළිසරණක් තියෙනවා රජතුමනි. ඔයගලන්ට එන ඔළුව කැක්කමක්. පුළුවන් ද කාත් එක්ක ෂෙයා කරන්න? කෙනෙක් එක්ක ෂෙයා කරන්න බෑ. වේදනාව ෂෙයා කරන්න බෑ, දුක ෂෙයා කරන්න පුළුවන්. එයා වෙනුවට අපිට අඬන්න පුළුවන්. නමුත් එයාගේ ඔළුව කැක්කම අපිට එන්නේ නෑනේ. අපිට එන්නේ නෑ. ඒ වගේ මිනිහෙක්ට තනියම විඳින්න වෙන වේදනාව කාත් එක්කවත් බෙදා ගන්න බෑ කියලා කියන්නේ දුකක්. ඒ වේදනාව විඳලා බැරිම තැන මරණයටපත් වුණොත් එතනින් එහාට යන්න වෙන සසරේ විඳින්න වුණොත් යම්කිසි දුකක්. ඒ දුක විඳින්න වෙන්නේ තනියෙන් නම් අතානෝ ලෝකෝ අනබිස්සරෝ පිහිටක් පිළිසරණක් නැහැ කියන එක සාධාරණයිද නැද්ද? ඇයි මගේ පිංගුතුලා හිතන්නකො මෙතනින් මැරලා ගිහිල්ලා උපදිනව කොයි හරි පොළොන් යෝනියක පොළඟෙක් වෙලා. කන්න ටිකක් හොයාගන්න රෑ වෙනකන් ඉන්න ඕනි. හැමදාම කන්න ලැබෙන්නේ නැහැ. කොටියට වගේ පන්නගෙන ඉල කන්න පොළඟට බෑනේ. කොයින් හරි කොච්චර පොළොංගු මේ දස අතේ බඩගින්නේ මැරලා යනවද? නායක එළියට එන්නේ කොච්චර අමාරුවෙන්ද කෑම එකක් හොයාගන්න. ඇවිල්ලා මොනව කනවද කියලා කවුද දන්නේ? බල්ලෙක් වුණොත් කවුරුත් කෑම නුදුන්නොත් කොහමද කන්නේ? මාළුවෙක් වුණොත් කන්න මොනවත් නොතිබ්බොත් කොහමද පාසී දියසවලයි තමයි කකා ඉන්න වෙන්නේ. හරි. මේ ඔය අපි ඉන්න කැලෑවල් වල ඉන්න මුවපැංචෝ පුංචි සත්වර ඊයේ පෙරේදා මේ අපේ සෙනසුනේදී අර බල්ලෙක් අල්ලලා. කාවද මේ මීමින්නෙක්? කෙල හලාගෙන ගිහිල්ලා අන්තිමට මරණයටපත් වුණා. කවුද මේ සසරට පිළිසරණක් වෙන්නේ? දැන් බලන්න ඔබේ ඥාති මැරිලා ඇති. මිය ගිහිල්ලා ඇති මේ දැන් මේ කිව්වනේ මිය ගිය අයට මේ පින්කම් කරන්න කියලා. දැන් මේ ඇත්තන්ගේ මරණයෙන් පස්සේ ඕගලන්ට මොනවද කරන්නේ? ඕගොල්ලෝ නිකන් මෙතන උඩබිම් බලාගෙන ඉඳලා වැඩක් නෑ. තේරුම් ගන්න මේ මනුස්සයාට වෙච්ච අසාධාරණේ. ඒ මනුස්සයා තනියෙන් සසරකට වැටිච්ච හැටි දැන් අනේ අපේ තාත්තාය, අපේ අම්මාය, අපේ නැන්දාය, අපේ පුංචිය කියලා. මෙහෙන් සුදු කොඩි දාගෙන බැනර් දාගෙන කවිලියා ගත්තට අර මනුස්සයා යන්න ඕනේ සසරේ. ඒ මනුස්සයා වැටිලා යනවා. උපදින්න ඕන තැන් වල උපදිනවා. පින් ගන්න පුළුවන් අර පරදත්ත උපජීවි වගේ ඒක ලේසි පාසු ආත්මයක් නෙමෙයි. පරදත්ත උපජීවි කියන එක හැමෝටම පින් ගන්න බෑ මරුණාට පස්සේ. මතක තියාගන්න. මැරිච්ච ගමන් පින් දුන්න අම්මෝ ඇතියන්ත යුතුයකම කරා කියලා හිත පීද ගන්න එපා. කල්පනා කරන්න අරයා කොයි ගියාද දන්නේ නැහැ. පින් ගන්න පුළුවන් තැනක ඉන්නවද දන්නේ නැහැ. ඔය පරදත්ත උප කියන ජීවිතේ ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත කුසලයක් දුර්වල ලෙස කරගත්තොත්. ඥාන විප්‍රයුක්ත කුසලයක් දුර්වල ලෙස කරගත්තොත් ඒක විපාකයක් විදියට ලැබෙන්න පුළුවන්. ඔය විනිපාතික අසුර වගේ කොට්ටාසයක් නේ. ඒ කොට්ටාසයට අයිති වෙනවා කියලා තමයි දැක්වීම කරලා තියෙන එක්තරා විදිහකට. ඒ වගේ සුගත ඇතර මේක කුසල විපාකයක්. ඒ උත්පත්තිය ලබන්නේ අහේතුක කුසල විපාක සම්තිරණ උපේක්ඛා සහගතයෙන්. එහෙම සිතකින් උත්පත්තිය ලැබුවොත් තමයි ඒ වගේ පිනක් හරි ගන්න පුළුවන්. නැතුව කරන්න පුළුවන් ඔක්කොම තණ්හාකම්, ඉරිසියාකම්, වසුරුකම් කරලා එහෙම උත්පත්ති ලබන්න බෑ. හැබැයි සත්‍යයට ඕක තේරෙන්නේ නැහැ. ඒකයි රට්ටපාල කුමාරයා ඊළඟට කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ සත්‍යයට මේ අහිංසකයන්ට ඒක තේරුම් ගන්න බැලුව කොයිතරම් කාලයක් සසරේ දුක් විඳිනවද? කොයිතරම් ජීවිතයක පීඩාවක් විඳිනවද? රජතුමනි මෙන්න මේ කතන්දරේ දැකලා මං මහණුණා කිව්වා. රජතුමාටත් උඩයට කල්පනා වෙන්නේ නැත්තේ එතකොට තමයිනේ.
ඇයි දෙයනේ මේ කියපු ඇත්ත කොච්චර ඇත්තද? මැරෙනවනම් ඔක්කොම දාලා යන්න වෙනවනම් ඒ දාලා යන්න වෙනකොට මොකක්ද ගත කරන ජීවිතයේ අර්ථය? ඒ යන්න වෙන සසර ගමන අරසා භයානකන. අන්න ඒකයි මේක වැදගත්. අරසා භයානකන. ඒ නිසා අපිට සිද්ධ වෙනව නේද මේ දුවන රේස් එකෙන් නවතින්න. එපාද යන්න ඕනිද මේක මරණකම්ම වැඩ කරලා කර්ම රැස් කරලා මැරිලා සංසාරේ වැල්ලා තනින් දුක් විඳින්න ඕනිද? ස්වාමීනි කවුද දන්නේ ආයි උපදිනවද කියලා? අන්න ඒකට තමයි කියන්නේ ධර්මයේ ටිකක් ඉගෙන ගන්න කියලා. ධර්මය චුට්ටක් හරි ඉගෙන ගත්තා නම් මොකද සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එපා. උපදිනවද නැද්ද කියලා හොයාගන්න. උපදිනවා. ධර්ම ඉගෙන ගන්න ඕනේ. කර්මයෙන් නැවත ප්‍රතිසන්දිය නොදී කිසිම තැනක ජීවයක් හටගන්නේ. කිසිම තැනක හටගන්නේ. විද්‍යාව අරවා මේවා. ඔය ඔක්කොම කතන්දර ධර්ම ඉස්සරහා දෙක වෙනවා. මං කියන්නේ විද්‍යාව වැඩක් නෑ. එහෙම නෙමෙයි හරිද? දෙක වෙනවා. ඕන කෙනෙක් ඉන්නවනම් එන්නකෝ ඔය අපි ඉන්න සේනාසනයකට ඒ ගැන කතා කරලා කියලා විස්තර කරලා දෙන්න. විද්‍යාවෙන් පෙන්වන්න බැරි බොහෝ දේවල් විඥානයේ හරහා භාග්‍යතුන් වහන්සේ සිත හරහා පෙන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ලෝක සත්‍යතාවයත් එක්ක බැඳිච්ච දර්ශනයක් වීම. ඒ නිසා පින්වතුනි කල්පනා කරන්න අපිට මේ දේවල් දාලා යන්න වෙනව නම් අපි මොකද කරන්න ඕනේ? අපි මේ ජීවිතේට රැවටෙන්න හොඳ නෑ. මේක මායාවේ ටොපියක් වගේ. මාරයා මේකට ලස්සන ටොපික් ඔලේක මේක ඔතලා අපි හිතන් ඉන්නේ අම්මෝ BMW කිව්වහම ඊට පස්සේ Audiයක් කිව්වහම අම්මෝ ඒක තමයි ජීවිතේ. ඒ තමයි මාරයාගේ ටොපික් කවර. මා ලොකු දේවල් නෙමෙයි. මිනිස්සුම මාකට් එකක් හදපු, මිනිස්සුම සැපයි කියලා වර්ණනා කරපු, මිනිස්සුම හොඳයි කියලා හිතපු දෙයක්. දැන් ඕකම අර පරණ ඉබ්බකාර වලට ඉබ්බකාර කියලා අපි කියන්නේ. බලන්නකො දැන් ඒ කාර් එකක් ගන්න බෑ ලක්ෂ 14ක් 15ක් වෙනවා ඒ කාර් එකක්. පරණ ගෑරේජ් වල විකුණන්න දාලා තිබ්බ ඒවා අරන් ගිහලා පේන්ට් එකක් ගාලා හදලා කරලා මොඩිෆයි කරපු ඕල්ඩ් කාර්ස්. එහෙම කියන්නේ හරි. ගන්න මොඩිෆයි කරපු පරණ කාර්. ඒක හින්න බ්‍රෑන්ඩ් එකක් දැන්. ඔය කොළඹ පැත්තට එහෙම හරි. මිනිස්සු වටිනාකම් දුන්නාට පස්සේ ඕනේ දෙයක් කරන්න පුළුවන්. මිනිස්සු දෙනවා වටිනාකම්. ඒකයි. ඔගොල්ලෝ හරියට ඔළුව කල්පනා කරොත් ඔය කැලේක තියෙන ගහක් වුණත් උස්සන් ගිහලා විකුණන්න පුළුවන්. ඇයි බැයිද රූට් බෝල්ට් කියලා හරි විකුණන්න පුළුවන්. කියන්නේ මේ බ්ලොකේ මිනිස්සු හරි පුදුමයි. හරි කිලෝ එකේ කඩල පැකට් එකක් ගත්තොත් පොඩි පැකට් වලට ගැහුවොත් කිලෝ එකේ කඩල පැකට් එකක් ගත්තේ 500යි නම් 750කට විකුණන්න පුළුවන්. අර ඔගොල්ලෝ රැවටුනේ ඉස්සර තිබ්බා තෑගි ටොෆි කියලා එකක්. මතකද? හැම තැනම වෛරල් ගියා ඔය තෑගි ටොෆි කතාව. මාර්යාගේ තෑගි ටොපිය තමයි මේ ජීවිතේ. ඔය තෑගි ටොෆි කියන්නේ දැන් ඇත්ත කතාව විකුණන්න තියෙන කඩේ ඉස්සරහින් දානවා පොඩි සෙල්ලම් බඩු ටිකක් හරි. දාලා මේ තෑගි ටොපි ගන්න කිනාට මේක ඇදෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා කනවා දැන් ඇදෙයි කියලා කනවා. අන්තිමට එන්නේ අර පොඩි රූම් පෙති. ඒව කාලනේ දපිත් කාලා තියෙනවා හරිද? ඒ වගේ තමයි ජීවිතේම වේස්ට් වෙනවා. අන්තිමට ඒක සූදුවක් වගේ ඇබ්බැහි වෙනවා. ළමයි ඇබ්බැහි වෙනවා. ගෙවල් වලින් සල්ලි හොරකම් කරන් ගිහිල්ලා ඔය ටොපි කාලා තියෙනවා. හැබැයි ඕක කරන කෙනා එයා 1000ක් වියදම් කරලා තෑගි වලට ටොෆි වලටයි. ටොෆියක් 20 ගානේ විකුණුවොත් මම මේ උදාහරණයක් කියයි අද කාලේ හැටියට. එයා සාමාන්‍යයෙන් 3500ක් විතර හොයනවා. තෑගි ටොෆිය. ඒ වගේ මේ කාර් එක මේ මාළුකු ලක්ෂරි හවුස් ගෙවල් හොඳ ඉස්කෝල තමන්ගේ දරුවා යන අර ලෝකේ මාවල තියෙන හොඳ ඉස්කෝල මගේ දරුවා යන්නේ ආවල ඉස්කෝලේටනේ ඇත්තද ඔය එයිමයි ඇති දෙයක් නෑ හරිද නම සාමාන්‍ය ඉගෙනීම අරවා මේවා ඉතින් හොඳයි නැත්තේ නැහැ නමුත් ඔක්කොටම වඩා මේ ඉගෙනීම නෙමෙයි හොයන්නේ නම හොයන්නේ ඊළඟට තමන් ඉන්න තැන මම කොළඹ 7 කියනවනේ එහෙම කියන්නේ හොද්ද පදිසුකෝපභෝගීකයක් වුණත් පාදුක්කේ කිව්වා නියන් ඒකේ නෑ අපෝ පාදුක්කේ දදිසුකෝපභෝගී හරිද කොළඹ හතේ ඉන්න පොඩි
ටකරමක් වට කරා. මං කොයිද කොළඹ හතේ ඉන්නේ කොළඹ 7. ඇත්තද? ඔව් එහෙමයි. අර මිනිස්සු වටිනාකම දෙන්නේ යථාර්ථයට නෙමෙයි වෙන මොකක්දෝ එකකට. මොකක්දෝ එකකට. එහෙම නෙමෙයි පින්වතුනි. එහෙම නෙමෙයි යථාර්ථයට වටිනාකම දෙන්නේ. හැමදේම එහෙමයි. ඔයගොල්ලෝ හොඳම කතාව තමයි ඔයගොල්ලෝ බලනෝනේ ප්‍රවෘත්ති එහෙම ඉස්සර මට මතකයි. හැම ප්‍රවෘත්තියක්ම පටන් ගන්න කලින් හැමෝම කියන්නේ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. දැන් ඔක්කොම අංක 1. හැම channel එකක්ම දැම්මම වැඩිම නරඹුම් වාරයක් කිමි අංක 1 ප්‍රවෘත්ති විකාශය. දැන් ඔක්කොම එහෙමද? මෙන්න මේ බොරුවට රැවටෙන්න එපා. මේ බොරුවට රැවටෙන්න එපා. තාමත් නාට්‍ය බලලා නාට්‍ය වල ඉන්න නළු නිළියෝන්ගේ ජීවිතේට ඇත්තටම ඇඳගන්න යන මිනිස්සු ඒ විදිහේ හා ස්ටයිල්ස් දදා ඒ විදිහට කතා කරන්න පටන් අරන් අනිත් අයව අනුගමනය කරන්න පටන් අරන් ජීවිතේ මේ මායාවේ තෑගි ටොපි එක එක කාරෙන් කකා ඉන්නේ. බලන්න ඔයගොල්ලොත් මේ මායාගේ තෑගි ටොපිය භුක්ති විඳිනවද කියලා? ඔබ මායාගේ තෑගි ටොපිය භුක්ති විඳින කෙනෙක්ද? අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් කියන බුදු වදන අමතක කරලා දාලා. සුන්දර ගෙවල් සුන්දර වාහන ඇස්සේ මේ බුදු බණ කියන එක පින්වතුනි හැංගෙනවා. මිනිස්සු කැමති නෑ තමන් මැරෙනවා කියලා අහන්න. මිනිස්සු කැමති නෑ තමන්ගේ සංසාර ගමන තමන්ගේ ඥාති ගිහිල්ලා ඉන්න සංසාර ගමන ගැන තේරුම් ගන්න. මිනිස්සු කැමති නෑ තමන් කරන නරක වැඩ අකුසල කර්ම රැස් වෙන ඒවා කියලා හිතන්න. මිනිස්සු කැමති තමන්ගේ කුසල කර්මයෙන් තමන්ට රැස් වෙන කුසලයට වඩා ඒකෙන් ලෝකයට යමක් ගිහිල්ලා ලෝකයා ඒකට ප්‍රශංසා කරමින් දාන කමෙන්ට්ස් බලන්න. මිනිස්සු කැමති දානයක් දෙනකොට ෆොටෝ එකක් ගහලා ඒක කොයි හරි දාලා ඒකේ කමෙන්ට්ස් බල බල සතුටු වෙන්න. මිනිස්සු දැන් මම කියන්නේ මේ දානයක් දීලා ඒක කොයි හරි අපි හිතමුකෝ Facebook එකට දානවා කියලා දාන්න එපා කියලා නෙමෙයි දාන්න. දාන්න එපා කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් දානයක් දීලා ඒ සත්පුරුෂ ක්‍රියාව තව කෙනෙක්ට පුරුදු කරනවා. ඒ වගේම මේක දැකලා කවුරු හරි අනේ දෙයි හාමුදුරනේ කොච්චර ලස්සන පිනක්ද මේ කරලා තියෙන කියලා අනුමෝදන් වෙනවා. කොච්චර ලොකු උපකාරයක්. හැබැයි දාන්න එපා. ඒකට එන කමෙන්ට් දිහා බලාගෙන නම්. ඒක කමෙන්ට් දිහා කමෙන්ට් නෙගටිව් ආවත් පොසිටිව් ආවත් අපිට වැඩක් නෑ. අපි හැමදාම ධර්මයේ පැත්තේ හිටගෙන ධර්මයට අදාළ දේවල් ටික කරන්න ඕනේ. ජීවිතේට පැටලෙන්න එපා කියලා කිව්වේ ඒකයි. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් කියන මේ බුදු වදන ඇතුලේ අපි හිතනවට වඩා නිකම්ම දැන් කට්ටිය ඕක කටින් කියනවා හරිද? සබ්බං පහය ගමනිය සබ්බං පහය ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවත් සබ්බං පහය ගමනියන්. කාර්ය කරනක් ගාම සබ්බං පහය ගමනියන්. ෆෝන් එක බැලුවොත් සබ්බං පහය ගමනියන්. වෝල්පේපර් එක බැලුවොත් නැත්නම් ප්‍රොෆයිල් එක බැලුවොත් සබ්බං පහය ගමනියන්. කටේ තියෙන්නේ සබ්බං පහය ගමනියන්. හැබැයි මායාවේ තෑගි ටොපිය කනවා. එනිසා සබ්බං පහය ගමනියන් කියන එක කටේ නෙමෙයි ඒක අවබෝධයට දාගන්න අපි සියලු දෙනාට මේ සියල්ල හැරදා අපි ගාව තියෙන මේ අපේ වටේ තියෙන හැම දෙම දාලා යන්න වෙනවා කියන කතාව සත්‍යයක්. එනිසා පින්වත්නි මේ දේශනාව ඇතුළේදී කියපු කාරණාවල මතක තියාගන්න අවශ්‍යම දේ තමයි අපේ ජීවිතය අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ අපි ඔක්කොට මටත් මැරෙන්න වෙනවා. පින්වතුනි මහා පුදුම වැඩි අපි එක්කෙනෙකුටවත් මේ මහා පොළව අයිති නෑ. අපි ඔක්කොම මේ මහා පොළව උඩ ඉන්න අය. අපි මේක පාවිච්චි කරමු. අපි මේක අතුපතු ගාලා හරිද? අපි ඉන්න තැනනේ. අපි මේක අතුපතු ගාලා අපි මේ මහා පොළව පාවිච්චි කරමු. නමුත් මේ මහා පොළවට අයිතිවාසිකම් කියන්න යන්න එපා. we all must අපි ඔක්කොටම මේක අතහැරලා දාලා යන්න වෙනවා. අපි ඔක්කොටම මේක අතහැරලා දාලා යන්න වෙනවා. හරි? සිද්ධ වෙනවාමයි. එනිසා පර්චස් 5කට 6කට මේ මුළු ලෝකෙම ගත්තට පස්සේ අපි ඉන්නේ බොහොම පොඩි තැනක යුනිවර්සල් එක මේ සක්වලක් ගත්තොත් මේ විශ්වයම ගත්තොත් ලෝක සිතියම ගත්තත් පෑනකින් ඉරකින් රවුමක් අඳින්න බැරි ලංකාවක් ඇතුලේ එක දිස්ත්‍රික්කයක එක නගරයක එක ගමක එක වත්තක එක පැත්තක එක ලේන් එකක ඉන්දිකට තුඩකින්වත් පෙන්වන්න බැරි තරම් පුංචි තැනක ඉන්න අපි ඒ දේවල් ග්‍රහණය කරගෙන ජීවත් වීම නම් අපරාධයක්. පින්වත්නි මේව නොදන්න මිනිස්සු මේ කතාව මතක තියාගන්න. මේව නොදන්න මිනිස්සු
ජීවිතේ පින්වත්නි නිකම්ම මැරලා යනවා ජීවත් වෙන්න වෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ මිනිස්සු ජීවත් වෙන්න මහන්සි වෙලා මහන්සියටම මැරෙනවා. නැගිට වෙලේ ඉඳන් දුවනවා කෝ පින්වත්නි විඳින ජීවිතයක්. ජීවිතේ විඳින්න එපාද? නැකටලා තමන්ගේ ජීවිතේ විඳින්නකෝ. මේ එන හුළඟ බොන වතුර ටික හොඳට ඒ ටික විඳින්න තමන්ගේ කයට. ඒක විඳින්න. වේදනාවක් කෙනෙකුට ඒ වේදනාව මෙහුමක් කපනකොට බුදු අම්බෝ මෙහුම් කපනවෝ කියලා අඬන්නේ නැතුව ඒ වේදනාව තමන් ජීවිතේ තමන්ගේ මේ ජීවිතේ පාට් එකක් නේ. ඒක විඳින්න පුරුදු වෙන්න. සමහරු මම දැක පහුගිය දවසක එක සිද්ධියක් එක තාත්තා කෙනෙක් ෆුස් බයිසිකලයක දෙපැත්තේ අර ලොකු කිරි කෑන් දෙකකුත් එල්ලන් පිටිපස්සෙන් දරමිටියකුත් ගහලා තාත්තව පේන්නෙත් නැහැ. හරි. ගිරේ අතේ තියාගෙන එක ඇඟිල්ලකින් එල්ලගෙන ගිරේ යනවා. මං කල්පනා කළා මේ තාත්තාට අවුරුදු ගාන මට හිතුණා අවුරුදු 78ක් 80ක් විතර වෙන්නේ නැති. ඒත් අපි බයිසිකලේ පැදගෙන යනවා. වයසයි නියපොතු ගැලවිලා ෂර්ට් එක හරියට දාගෙන නැහැ. කොට කලිසම් කෑල්ලක් ඇඳගෙන අවුවෙත් පිච්චි පිටිපස්සෙන් බැලුවාම දරගොඩ නිසා කවුද යන්නේ කියලා පේන්නේ. ඉස්සරහින් බැලුවාම තමන්ගේ ජීවිතේ එයා හිතනකො එයා ජීවිතේට කරන්නේ විටක් කන එක විතරයි කියලා. ඒ මුළු සංසිද්ධියේම එයා ගතේ තිබෙ ගිරේ විතරයි එකකින් පෙන්නුම් කරේ. එයාට විටක් හැබැයි ඒ ගිරේ යාල්ලන්ගේ ඇඟිලි දෙකකින් විතරයි. හේතුව එයා ඒ පුවක් කෑල්ල කන්න මහන්සි වෙන තරම් එයාට ඒ පුවක් කෑල්ල කාලා විඳින්න බැරි වෙනවා ජීවිතේ. මිනිස්සු ජීවිතේ දුක් විඳිනවා ජීවත් වෙන්න. ඒ දුකටම මිනිස්සු අන්තිමට මහන්සි වෙලා මරණයටපත් වෙනවා ජීවිතේ විඳින්න නැතුව. ඒ නිසා මම ඔබට කියන්නේ මැරෙන්න ජීවත් වෙන්න මහන්සි වෙලා මැරෙන්න එපා. මැරෙන්න ජීවත් වෙලා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය හොඳට ඔය කියන්නේ හොඳට නාට්‍ය බලලා ටීවී බලලා නෑ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ වන්නේ තණ්හාවට දාසකම් කරන එක නවත්තන්න. ඒ ඔක්කොම මහා පීඩාවක් ජීවිතේ මිනිහෙක්ට විඳ ගන්න බැරි වෙන අවස්ථාවක්. ඒවට කරන් බිල් ගෙවන්න ටීවී ගන්න අරව ගන්න මේව ගන්න මිනිහෙක් විඳින්න ඕනි දුක පොඩි නෑනේ. පොඩි නෑ. ඒ නිසා ඒ බව සිහිපත් කරගෙන ධර්ම දේශනාව අවසන් කරන්න මතක තියාගන්න. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං. අපි සියලු දෙනාටම මේ ලෝකය දාලා යන්න වෙනවා. ඒ බව මතක් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගැනීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. අගෝස්තු මාස 2 වෙනි දින මෙලවින් සමුගත් බ්‍රිගේඩියර් සුදත් උදේසේන රණවිරුවාට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ පින්වන්ත මහත්වරුන් විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ මංජුල විමලරත්න මහත්මිය ඇතුළු ආනන්ද විද්‍යාලයේ කොළඹ සමකාලීන සහෝදරයන් කියලා දැක්වීම සිද්ධ කරලා තියෙනවා. පින්වත්නි කෙනෙක්ට බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බුද්ධෝත්පාද කාලයක තමන්ගේ ඥාතියෙක් මිය ගියාට පස්සේ මේ වගේ හිත මිත්‍රාදිය කවුරු හරි මිය ගියාට පස්සේ මේ වගේ වටින කටයුත්තක් කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒකට හේතුව තමයි මේ දැන් හදිසියවත් බුද්ධෝත්පාද කාලයක් නුණා නම් අපිට පිඟුදුනි මේ මැරෙන මිනිස්සු වෙනුවෙන් හිත හදා ගන්නවත් පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා හැබැයි මේක බුද්ධෝත්පාද කාලයක් වූ නිසා ජීවිතේ කෙනෙක්ට වටහා ගන්නවා නම් වටහා ගන්න ගොඩාක් දේවල් ඉතුරු වෙන නිසා මැරිච්ච කෙනෙක්ව හරි මතක් කරගෙන පින් අනුමෝදන් කරන්න පුළුවන් නේද කියලා මතක් කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරගත්ත මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි තමන්ගේ නමින් මියගිය නම් සඳහන් කළ සියලු දෙනාම ඒ වගේම නම් සඳහන් නොකළ සංසාරගත ජීවිතයේ ළඟින් ඉඳලා මියගිය සියලුම දෙනාටත් මේ කුසල් ඒකාන්තයෙන් පාරමිතාවක්ව නිර්වාණයෙන් සැනසීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ පින්කම සිද්ධ කළ මේ ඥාති හිත මිත්‍රාදී සහෝදර සියලුම දෙනා නම් සිහිපත් කළ සියලුම දෙනා අද දවසේ
මේ පින්කමේ බලයෙන් තමන්ගේ නමින් මිය ගිය මේ ඥාතීන්ට පින් අනුමෝදන්ව සසර ජීවිතය සුවපත් වන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. වගේම තමන්ගේ ජීවිතත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන නිවිල යන්නට මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා. පාරමී දහමක් පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එම ප්‍රාර්ථනා කරගෙන අදට ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. සිව්